අයිබෝවන් සුබෝදෑසනක් බදාදා දවසේ අරුණෝදයෙන් ජයමගට අරගෙන ඔන්න අපි ඔබේ නිවසට ඇවිත්. ඉතින් අද දවස තවත් අලුත් දවසක්. දවසින් දවස අලුත් දවසක් උදා වෙනවා. අපි ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්නවා. මේ දේවල් එක්ක අධ්‍යාපනය අපේ ජීවිතයට කොයිතරම් වැදගත්ද කියනවා නම් මේ මොන දේවල් සිද්ධ වුණත් කොහොම හරි මේ අධ්‍යාපනික කටයුතුත් අපේ දුවා දරුවන්ට ලබා දෙන්න මේ කාලය තුලදී ක්‍රියාත්මක වෙනවනේ. දැන් මේ COVID-19 තත්ත්වයත් එක්ක තමයි අපි හැමෝම සටන් කරන්නේ. ඉතින් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම ඒ තරම්ම අපිට වටිනවා. සමාජ ආශ්‍රය සහ සමාජ අවබෝධය ලබා ගන්න, අලුත් දේ හොයා ගන්න, එතකොට ඉතිහාසය ගැන දැනගන්න, මේ හැම දෙයක්ම අපේ ජීවිතයට වැදගත් වෙනවානේ සමාජයේ අපි ජීවත් වෙනකොට. ඉතින් මේන් ලබා ගන්නා මේ දැනුමත් එක්කම අපිට බොහෝ දේවල් සමාජයේ මෙහෙවරක් විදියට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපනය කියන දේ අපි හැම කෙනෙකුටම වටිනවා. ඒක විවිධාකාර වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ අධ්‍යාපනය මේ දිනවලදී විවිධත්වයකට ලක් වෙලා තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලැබුණු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට තමයි මේ දවස්වල මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් පාසල් දරුවන්ට, එතකොට ඊට වඩා එහාගේ විශ්වවිද්‍යාල දරුවන්ට මේක ඉතින් විවිධාකාර වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ පාසල් අධ්‍යාපනය ගැන කතා කරද්දී මේ වෙනකොට තියෙන තත්ත්වය කොයි වගේද කියලා අද අපි කතා කරමු. ඉතින් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක පැමිණි ඉන්නවා ලේකම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ආචාර්ය උපාලි එම් සේදර මහතා. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමාට. ඉතින් මේ අද දවසේ අපි කතා කරන මේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරනවා නම් කවදාවත් අපි හිතුවේ නෑනේ මේ වගේ මේ රෝගී තත්ත්වයකට මුළු ලෝකෙම මුහුණ දෙයි කියලා. තාමත් මේක හීනයක් වගේ. කියන්නේ අපි මේ ජීවත් වෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් මේ හැම දෙයක් එක්කම අපි ඉදිරියට යා යුතුයි. ඒ නිසා තමයි අධ්‍යාපන ක්‍රමයක් අපි ඒ අනුව සකස් කරගෙන තියෙන්නේ. මේ වෙනකොට මේ අධ්‍යාපන ක්‍රමයේ කොයි වගේ තැනකද තියෙන්නේ, කොයි වගේ රටාවකටද ගමන් කරන්නේ? ඉරෂා මේක ලෝක අර්බුදයක්. මේක ශ්‍රී ලාංකේය අර්බුදයක්ම නෙවෙයි. ඒ අර්බුදයෙන් මැද හැකිතාක් සාර්ථකත්වයක් පෙන්වුම් කරන රටවල් අතර තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. අපේ ආසන්නම ඉන්දියාව ගත්තොත් බංග්ලාදේශයේ, නේපාලයේ, පාකිස්තානයේ මේ රටවල් සියලුම දෙනා ගත්තම අපි ඒ අතර විතරනේ අනිත් රටවල් ලෝකයේ බොහෝ රටවල් එක ගත්තම ශ්‍රී ලංකාව ඔය කොරෝනා තත්ත්වය තුල කොරෝනා COVID-19 වෛරස් තත්ත්වය තුළ අපි ඉන්නේ 89 90 තරම් පහළ මට්ටමක ඉන්නේ උදුරු පැත්තෙන් දියන් ලෝක වෙබ් අඩවියේ. නමුත් මේ ඔක්කොම තියෙද්දිත් අපි දන්න දෙයක් අපේ ළමයි ඔක්කොම ගෙදර. පාසල් ගිය ළමයි ඔක්කොම ගෙදර, විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්ත ළමයි ඔක්කොම ගෙදර. මේක මේ වෙනකොට බිලියන 1.8ක් ලෝක ජනගහනයේ ළමයි ඒ සියලු දෙනාම ගෙදර. එතකොට අර ඊරෂා කිව්වා වගේ අපි අධ්‍යාපනයේ අලුත් විදිහකට හිතන්න සිදු වෙලා තියෙනවා. ලෝකයේ අධ්‍යාපනයේ හුඟක්ම අපිට කතා කරන්නේ යුනෙස්කෝ ආයතනයනේ. යුනෙස්කෝ ආයතනය දැන් ලෝකයේ ඉන්න අධ්‍යාපනඥයන්ට කියනවා වෙන විදිහකට හිතන්න කියලා. ඒ කියන්නේ මේ ගිය ගමන යන්න බැරි තත්ත්වයක් මොන ලෝකෙම තියෙනවා. අපි මෙතෙක් කල් ගියේ විධිමත් පාසල කියන ආයතනය පවත්වාගෙන යෑමේ පිළිබඳ අපහසුාවක් අපි කාටත් තියෙනවා. අපිට අද වෙනකොට උදාහරණයකට ගත්තොත් එimhe 2,47,000ක් ගුරුවරු වැඩ කරන අධ්‍යාපන අමාත්‍යාංශය. නමුත් ඒ 2,47,000ක් ගුරුවරු අද ගෙදර ඉන්නේ. අධ්‍යාපන පාසල් නඩත්තු කිරීම ඒ සඳහා ඉන්න අනිත් මේ ගුරුවරු නොවන සේවක පිරිස විශාල සංඛ්‍යාවක් මේ ඔක්කොම පඩි ලබමින් ගෙවල් වල තමයි ඉන්නේ. එතකොට රජයට වැය පැත්තෙන් ගත්තම අර එදා කරපු දේම අද කරනවා. නමුත් මූලික මුඛ්‍ය පරමාර්ථය වෙන දරුවන්ට උගන්වනවායි කියන එක පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයකට අපි සියලු දෙනා මැදිහත් වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි දන්නවා පහුගිය කාලේ අපි පාසල් විවෘත කරා. බොහොම දවස් 10ක් 12කට වඩා අපිට ඒක කරගන්න හම්බුනේ නැහැ. මේ වෛරසයේ තුන්වෙනි රැල්ල අපහු ආවා. ගිය අවුරුද්දටම අපේ ළමයි ඉගෙන ගන්න තියෙන්නේ සාමාන්‍ය ළමෙක් පාසල් යන්න ඕනේ දවස් 210ක්. අපේ නිල කාලසටහන අනුව. ගිය අවුරුද්දේ අපි වැඩිම වශයෙන් ළමෙක් පාසල් ගිහලා තියෙන්නේ දින 62යි. එතකොට අපිට පේනවා කොතර ලොකු පරතරයක් ඉගෙනීමේ ඇති වෙලා තියෙනවද කියන එක. ඉතින් මේ தත්ත්වය තුල අපි නිකන් ඉඳලා නැහැ. අමාත්‍යාංශයක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය අපි සියලු දෙනා එකතු වෙලා විශාල වෑයමක් දරලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. මේකට සියලුම පළාත් අධ්‍යාපන ක්‍රමය, එතකොට අපේ ඉන්න කොට්ටාස කලාපවල පළාත්වල ඉන්න අධ්‍යාපන නිලධාරි සියලු දෙනා හැකි උත්සාහය දරලා තියෙනවා ළමයින්ට මේ අධ්‍යාපනය කොහොමද අපි ලබලා දෙන්නේ කියලා. පළවෙනි රැල්ල ආව වෙලාවේ
අවුරුදු එකටත් ඉස්සෙල්ලානේ. ඒ කාලය තුළදී අපි නොයෙකුත් විදිහේ දේවල් කරා. නමුත් ඒ වෙලාවේ අපිට මේක අලුත්ම දෙයක් අපි කොහොම මොනවා කරනවද කියන එක පිළිබඳ නොදැන හිටිය ගයක්. දෙවෙනි රැල්ල වෙනකොට අපි දෙවෙනි රැල්ල එන්න ඉස්සෙල්ලා එනවයි කියන හෝඩුවාව ලැබෙනකොටම මම විශේෂ වශයෙන් ස්තුතිවන්ත වෙනවා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට. එතුමා මාත් එක්ක කතා කරලා කිව්වා මේ ඩොක්ටර් මේ දෙවෙනි රැල්ල එනවා. අපි මේකට එයා පුරෝකථනය කරා. එයා කිව්වා අපි වහාම මේ ගැන කටයුතු කරමු කියලා. මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජේවීර මහත්මයාත් එක්ක කතා කළා. සියලුම මාධ්‍ය ආයතනවල සාකච්ඡාවක් කැඳවුවා. එකක් නෙවෙයි වට දෙක තුනක් අපි සාකච්ඡා කරලා කොහොමද අපි ළමයින්ට අධ්‍යාපනයේ මාධ්‍ය මගින් දෙන්න කියන තැනට අපි ආවා. ඒ ආවිකේ ප්‍රතිඵලයක් තමයි අද ඔය පවතින ගුරු ගෙදර වැඩසටහන රූපවාහිනියේ අයි channel සහ නේත්‍ර channel වලින් දවසකට පැය 16ක් අදත් මේ වැඩසටහන දුවනවා. ඒ වෙලාවේ අපි එක කතා කරගත්තට අපි රූපවාහිනියේ දැනටත් ඒ අධ්‍යාපනය කරගෙන යනවා. එතකොට අනිත් එක නෙමෙයි හැමෝම කියන්නේ ඔන්ලයින් ලර්නින් කියලා අපිට මේ අන්තර්ජාලය මගින් උගන්වන්න පුළුවන් කියන එක සැබෑව. සියලු වශයෙන් ඒක සත්‍යයි. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ අන්තර්ජාලයේ පිළිබඳ වැඩ කරන්න ළමයින්ට අන්තර්ජාල පහසුකම් ගෙවල් වල තියෙන්න ඕනේ. ලංකාවේ ජනගහනයේ 40%කට පමණයි මේ පහසුව තියෙන්නේ. අන්තර්ජාලයේ තියෙන තැනත් අපිට ඔය මේ ඉගෙනීම් කාර්ය කරන්න ඕන නම් අවශ්‍ය උපකරණයක් තියෙන්න එපයි. එක්ක ඩෙස්ක්ටොප් එකක්, එහෙම නැත්නම් ලැප්ටොප් එකක්, එහෙම නැත්නම් ටැබ් එකක් අන්තිම අවශ්‍ය වශයෙන් ඔය ස්මාර්ට්ෆෝන් එකක්වත් ළමයිට තියෙන්න ඕනේ. අපි යවන පණිවිඩ, අපි යන දේවල් අපහු ඇරලා බලලා කියවලා ඒවට මේ ප්‍රතිචාර දක්වන්න නම්. එතකොට ඒ පහසුව ගන්නකොට ඔය 140 ගාන ආපහු අඩු වෙනවා. 30%කට විතර අඩු වෙනවා. එතකොට අපි දන්නවා මේ පහසුකම් වැඩියෙන්ම තියෙන නාගරික ප්‍රදේශවල මිසක් ග්‍රාමීය ප්‍රදේශවලට යන්න ඔය මේ අන්තර්ජාල පහසුකමත් අඩු වෙගෙන යනවා. මොකද අපි දැකලා තියෙන පහුගිය දවස්වල ළමයි ගස් උඩ නගිනවා, වතුර ටැංකිය උඩ නගිනවා, රූපවාහිනියෙන් එහෙම පෙන්නලා තියෙනවා. අපි දැකලා තියෙනවා. නමුත් මේ තත්ත්වය තමයි තිබුණේ. අදත් තියෙන්නේ. නමුත් රජයේ පිළිබඳව දැඩි අවධානයක් අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළු රජය මේ සඳහා විශාල මේ උත්සාහයක් දරලා තියෙනවා. අපි ඊයේ දවල් වෙනකොට උදාහරණයකට ගත්තොත් හිමියේ දවල් වෙනකොට අපි ශ්‍රී ලංකා ටෙලිකොමියුනිකේෂන් මේ කමිෂන් එකත් එක්ක සාකච්ඡාව කරලා දැන් ඊයේ වෙනකොට කැබිනට් පත්‍රයක් සකස් කරලා ඉවරයි. අපි මේ සියලුම පාසල් වලට පාසල් 10165කට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. පාසල් අරින්න වෙන නම් අන්තර්ජාල පහසුකම් පාසලේ තිබුණාට වැඩක් නැහැ නේ. හැබැයි මේ ඒ පාසලට අපි මේ ඔප්ටික් ෆයිබර් කේබල් එක දෙන එකම ඒ පළාතටම ඔප්ටික් කේබල් එක ගෙනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ඒ ගෙනියන වයර් වලින් ඕනෙම නිවසකට පාසලට එන්න ඕන ගන්න පුළුවන්කම තියෙනවා. අඩු ගානේ මේ 140 කියන එක මේ අවුරුද්ද ඉවර වෙනකොට සමහරට 60ක් 70ක් 80ක් දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා මේ ගන්න විශේෂ ප්‍රයත්න නිසා. ඒකට අපිට අද වෙනකොට ළමයින්ට උගන්වන්න අන්තර්ජාලයේ යන්න අපිට තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්සලාව කියන මේ ඉගෙනුම් මේ වේදිකාව. මේ ප්ලැට්ෆෝම් එක පුළුල් වශයෙන් දැනට පාවිච්චි වෙනවා. නමුත් අර පාවිච්චි කරන 140 තමයි. අර 140ක් වුණ ජනගහනය තමයි පුළුල් වශයෙන් පාවිච්චි කරන්නේ. දවසකට මිලියන ගාණක් මේකට පාඩම් වලට ඇතුල් වෙනවා. නමුත් ඇතුල් වෙන එන්නේ එක එක්තරා විදිහක සමාජ පන්තියක්. යමක් තියෙන. මේ தත්ත්වය තුල අපිට යන්න පුළුවන් තව එකක් මේ රූපවාහිනිය 90කට විතර බලන්න පුළුවන්. 95කටම කියලා බලනවා කියලා අපි හිතමුකෝ. ඒත් 105ක් ඉන්නවනේ මොකක්වත් නැති වෙන. එතකොට අපි ඒක නිසා තමයි ගුවන් විදුලියත් එක්ක කතා කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් එක්ක කතා කරාම අපි පුදුම වුණා. ඒක පැය භාගයක්වත් ඒගොල්ලන්ගේ වෙලාව ගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ මුළු අවුරුද්දේම ප්‍රෝග්‍රෑම් පුරවල ඉවරයි. එතකොට අපිට ඉඩක් ගන්නම නැහැ. පස්සේ අපි මොකද කරේ? ප්‍රාදේශීය ගුවන් සේවාවන් තියෙන ගුවන් විදුලි සේවාවන් තියෙන දැන් උදාහරණයකට රජරට සේවය කියලා. කොත්මලේ රුහුණු සේවය තියෙනවා. කඳුරට සේවය තියෙනවා. ඒ වගේ අපි ඒ සේවාවන් එක්ක මේනකොට ඒ සේවාවන් හැම එකකම පැය 4-5ක් අතර කාලයක් අධ්‍යාපනයේට වැඩසටහන් මේ වෙනකොටත් කරගෙන යනවා. ඉතින් මේව හරි ජනප්‍රියයි. අත් වශයෙන්ම කියතොත් ඉරිෂා මම මේ දැකලා තියෙන ඒවට රුහුණු ගුවන් විදුලි සේවය හරි ගසලා තියෙන පොත් පිංචවල් අර කියන පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ ළමයින්ට ඉඳලා
ඒ යන පාඩම් එක්ක ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් වෙන විදිහේ පොත් හරි ගස්සලා දීලා තියෙනවා. ඉතින් මේ සියලු ව්‍යායාම දරුවත් අපි දන්නවා මේ කාර්ය විශාල පරතරයක් මේකේ තියෙනවා. ඒ පරතරය පියවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග බොහෝ දේවල් මේ වෙනකොටත් අරගෙනමින් තිබෙනවා. ඉතින් අධ්‍යාපනයේ පාසල් ටික ඔක්කොම වැහිලා තියෙන බව සත්‍යයක්. අපි දැන් හිතන්න ඕනේ අර යුනෙස්කෝ ආයතන කියන විදිහට කොහොමද අධ්‍යාපනය වෙනස් විදිහකට කරන්න කියලා. ලෝකයේ අද තියෙන මේ ප්‍රබල තත්ත්වයක් තමයි අවාසනාවන්ත තත්ත්වයක්. අර ඉස්සර පන්ති ભેදේ තිබුණානේ අපි පොසත් මිනිස්සු දුප්පත් මිනිස්සු කියලා. ආද වෙනකොට පන්ති ભેදේ නැහැ කියන එක නෙවෙයි. මේ විදිහටම පන්ති ભેදේ තියෙනවා. ඒක උඩට වැටලා තියෙන එකක් තමයි මේ අපි කියන ඩිජිටල් ඩිවයිඩ් කියලා අපි කියනවා මේකට. මේ ඩිජිටල් ලෝකයේ තව විෂමතාවයක් ඇතිලා තියෙනවා. මේකට තියෙන අය සහ නැති අය කියලා. එතකොට අර දෙලින්දු කොටස තමයි අර නැති අය වෙලා තියෙන්නේ. එතකොට මෙතන වෙනත් විදිහකින් මේ පරතරය ආයෙත් ඒටත් වඩා නරක විදිහට ඒක ඇතිලා තියෙනවා. මේ උපකරණ තියෙන ගෙවල් වල ඩෙස්ක්ටොප් එකක් තියෙනවා, ලැප්ටොප් දෙක තුනකුත් තියෙනවා, ටැබ්ස්ුත් තියෙනවා, ස්මාර්ට් ෆෝන්ස් 3-4ක් කමලට එක ගෙදර තියෙනවා. නමුත් අර දුප්පත්ම තැනට යනකොට ඒ පහසුකම නැහැ. එතකොට අපිට රජයක් විදිහට හිතනකොට අපි ප්‍රතිපත්ති මේ තීරණ ගන්නකොට අපිට හිතන්න වෙන්නේ විශේෂයෙන්ම අර පහළම ඉන්න තලය කොහොමද අපි අධ්‍යාපනය දීලා රැකගන්නේ කියන එක පිළිබඳව තමයි මම නම් ලේකම්වරයෙක් විදිහට මට තියෙන ලොකුම අභියෝගය කියලා මම සලකන්නේ. ඒ සඳහා තමයි මම නම් හැම වෙලෙදිම කතා කරන්නේ, ක්‍රියා කරන්නේ. සමහර විට දැන් අපි අපේ කාලේ ඉඳන් කතා කරනකොට ඔය ගම්බද එතකොට මේ පහසුකම් අඩු පළාත්වල ඉන්න දුවදරුවෝ අතරින් තමයි දක්ෂතමයින් බිහි වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ අයගේ මේ අධ්‍යාපනයේ නගා සිටවීම වැදගත් වෙන නිසා ඔබතුමා ඔය කියන විදිහට මේ කටයුතු කරමින් යන්නේ. මොකද හැමෝගෙම අධ්‍යාපනයේ එක් තලයකට ගේන්න ඕනේ. මොකද අපි දැන් බලාපොරොත්තුනේ නෑනේ දැන් මේක හෙට ඉවර වෙයි අවුරුද්දකින් ඉවර වෙයි කියලා සමහර වෙලාවට බලාපොරොත්තුවක් තිබුණා. නමුත් අපිට එහෙම හිතන්න බෑ මේ වෙනකොට. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අපි කතා කරපු දේවල් එක්ක දැන් ගිය වසර ගත්තොත් දැන් අපි හිතමුකෝ ලදරු පාසල් වලට එතකොට ලදරු යන අපි ගත්ත පෙර පාසල් එහෙම නැත්නම් එක වසර දෙක වසරට ඒ කියන්නේ පාසල් අවධිය ආරම්භ කරනම අවධියේ ඉන්න දරුවන්ට ලොකු අසාධාරණයක් වුණා කියලා හිතෙනවා මේ කොරෝනා වෛරසයත් එක්කම. ඒ අයට තියෙන තත්ත්වයේ එක්ක මගහැරෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්. දැන් මේ හැමෝම ගෙදරන ඉන්නේ යම් තාක් දුරට අධ්‍යාපන කටයුතු ලැබුව අයයි මේ අය අතරේ තියෙන වෙනසත් එක්ක ඉදිරියට කොයි වගේද ඒ අය වෙනුවෙන් විරේෂා මම හරිම සන්තෝෂ වෙනවා ඔබතුමිය මේ ප්‍රශ්නේ නැගුව එක ගැන. මොකද මට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශයත් ඔය යන්න ඇහෙන්නේ නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා. ඔය ගැන කතා කරනවා නම් කතා කරන්නේ මමත් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමත් තමයි විශේෂයෙන්ම කතා කරන්නේ හැම වෙලෙදිම. මොකද අපිට තදබල ප්‍රශ්නයක් මේ හැමෝම කතා කරන්නේ පහේ ශිෂ්‍යත්වය ගැනයි සාමාන්‍ය පෙළයි උසස් පෙළයි ගැන. මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. අධ්‍යාපන නොදන්න අයට ඒක හොඳයි. අපි අත්ත වශයෙන්ම කිව්වොත් ඔය මේ ශිෂ්‍යත්වයට ලියන්නේ එන්න පුළුවන් වෙන්නේ අර පෙර පාසලේ ඉඳලා ළමයි ඇතෙන්ට ගෙනාපු හින්දා. ඔය අපි O level A level ගැන කතා කරාට ඒ ළමයි අපි මේ වෙනකොට හැඩ ගහලා තියෙන හින්දා තමයි ඔය කතාව කතා කරන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනේ විතාව මේ යන ගමන ගියොත් මේ විදිහට තව අවුරුදු 3ක් 4ක් යනකොට පහේ ශිෂ්‍යත්වයට අකුරු බැරි ළමයි මහා තොගයක් මේ රටේ නෙවෙයි ලෝකේ පුරාම ඒ මට්ටම තමයි තියෙන්නේ. මේකට කිසිම ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා මදි ප්‍රමාණවත් මදි. අපේ අවධානය ඒ තලවල නැහැ. ඒක තමයි ජාතික වශයෙන් අපි කතා කළ යුතු දේ. අත් වශයෙන්ම ඔබතුමිය නැගුව ප්‍රශ්නේ ඊටාම බරපතලම ප්‍රශ්නේ. අපි කොහොමද පෙර පාසල් දරුවට ලං වෙන්නේ? අපි කොහොමද පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය ඔය අපි එකට කියනවා key stage 1, key stage 2 කියලා. මොකද අපි ළමයිගේ සංවර්ධනයේ ඔය එක මට්ටම් තිබෙනවා. ඒ මට්ටම් කරා ළමයා ඒ වයස් තලයේදී ගේන්න ඕනේ. මේවා කරේ නැත්නම් ඊළඟ තලයට ළමයාට යන්න බෑ. දැන් උදාහරණයකට කිව්වොත් අපි පළවෙනි ශ්‍රේණියේ ළමෙක් දෙවෙනි ශ්‍රේණියට දාන්න පුළුවන්. ඒ ළමයා පළවෙනි ශ්‍රේණියට අත් කරගත යුතු කුසලතා අත් කරගෙන අපි දෙවෙනි ශ්‍රේණියට දාන්නේ. එතකොට මේ සඳහා අපි මොනවද කරේ? කියන ප්‍රශ්නේ අහන්න ඕනේ අධ්‍යාපනය කරන අය. අවුරුද්දේ එක වසරට ගිය දරුවෝ දැන් ඉන්නේ දෙක වසරේ. දෙක වසරේ. නමුත් ඉස්කෝලේ නොගිහින් අපි කිසිම දෙයක් ඒවට නොකර මම ඩලසලා පෙරුම ඇමතිතුමා අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ එතුමා කියාවේ යුනිසෙෆ් ආයතනයත් එක්ක කතා කරලා පළවෙනි ශ්‍රේණිය සහ දෙවෙනි ශ්‍රේණිය ළමයින්ට විශේෂ පොත් ටිකක් හරි ගස්සලා ගෙවල් වලට ලැබුවා. පාසල් මගින් හැම ළමයෙක්ගේම ගෙදරට ඇක්ටිවිටි බුක් එක ලබා දුන්නා. ඉතින් එතකොට මේ යම් කිසි දෙයක් කරා. ඉන් මෑත කාලේ මොකුත්ම කරලා නැහැ. ඔය පළාත් මට්ටමින් ගුරුවරු ලොකු ඉස්කෝල වල යම් දේවල් කරලා තියෙනවා. පුංචි පාසල් වල නම් කිසි දෙයක් කරන බවක්
පෙනෙන්නේ නැහැ. මේ පිළිබඳව කතා කරන්නේ නැත්තේ මේවා පිළිබඳව නොදන්නකම නිසා වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද මේ ටික කරගත්තේ නැත්නම් අපි ආපහු අර සාක්ෂරතාව නැති ජනගහනය වැඩි රටක් බවට පත්වීමේ අනතුර ප්‍රබලව මේ කොවිඩ් අනතුරත් එක්ක අපිට තියෙනවා. මොකද ලංකාව 94.5ක සාක්ෂරතාවයක් වාර්තා කරන ඉහළ මට්ටමේ ඉන්න රටක්. ඒක රැකගන්න අපි ක්‍රමවේදයක් ගත්තේ නැත්නම් අපි ওই ඉහළ තලයේ ඉන්න ළමයි ගැන කතා කරට විශ්වවිද්‍යාල ළමයිට උගන්වන්නේ කොහොමද? O level ළමයිට උගන්වන්නේ කොහොමද? A level ළමයිට උගන්වන්නේ ඒක නෙවෙයි අපේ ප්‍රධාන කාර්යය. ඒ ළමයි කොහොම හරි මොන හරි කරගයි. ඒගොල්ලන්ට සාක්ෂරතාවය තියෙනවා. ඒගොල්ලන් මොනම හරි කරගන්න අපි ඒගොල්ලෝ මේ මට්ටමට ගෙනල්ලා තියෙනවා. පහළ ඉන්න දරුවෝ ටික ඊළඟ මට්ටමට ගෙනාවේ නැත්නම් අපිට ඉස්සරහට තියෙන්නේ සාක්ෂරතාවයක් නැති දරු පරපුරක් බිහිවීම වෙනවා. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තමයි අපි මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම අපේ අමාත්‍යංශය නම් මේ ගැන තමයි වැඩියෙන්ම මහන්සි වෙන්නේ මේක කොහොමද විසඳගන්නේ කියලා. ඒ කියන්නේ මුල්ම අධීරය සාර්ථක කරගන්න තරමට තමයි අධ්‍යාපනයේ ඕන ඉහළට යන්න ඒ ක්‍රමය තවත් වැඩදායී වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ආචාර්යතුමනි දැන් මේ සම්බන්ධයෙන් කතා කරමුට අපේ තියෙන තිබුණ අධ්‍යාපන රටාවත් එක්ක මේ ක්‍රියාකාරකම් එක දැන් ලෝකයේ තියෙන සමහර සාර්ථක රටවල් වල ඒ කියන්නේ අධ්‍යාපනික වශයෙන් සාර්ථක විෂය නිර්දේශ තියෙන රටවල් එක්ක බලනකොට මේ මොන වගේ ක්‍රමද තියෙන්නේ? කියන්නේ මේ තත්ත්වයන් වෙනස් වෙන්නේ දැන් මේ තත්ත්වයක් එක්ක වෙනස් වෙලා තියෙනවද? නෑ ඊර්ෂා දැන් උතන මේ විෂයමාලාව නෙවෙයි උතන ලොකුම තියෙන ප්‍රශ්නේ. උතන තියෙන දැන් ලංකාවෙත් ප්‍රාථමික අධ්‍යාපන විෂයමාලාව ඉතාම හොඳ විෂයමාලාවක්. අපි ඒක වෙනස් කරලා තව හොඳ කරන්න අපි උත්සාහ කරනවා. අපේ මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන ප්‍රශ්නේ තියෙන ඒක නෙවෙයි. දැන් මේ වෙලාවේ තියෙන්නේ මේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදය ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දියුණු රටවල් වල මේක කරගෙන යනවා. මොකද මේ අන්තර්ජාලය හැම ගෙදරම තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මේ ඇමරිකාව වගේ රටවල් වල මම අදකින් දන්නවා මගේ දුවගේ ළමයි මේ දවස්වල පෙර පාසල් නෙවෙයි මේ ප්‍රාථමික පාසලේ ඉන්න හින්දා මම දන්නවා හොඳටම ඒ දරුවෝ ඔක්කොටම ගෙදර මම දන්නවා ඇමරිකාවේ හැම ගෙදරකම මේ ඉන්ටර්නෙට් පහසුව දීලා තියෙනවා. හැම ගෙදරකම ඔය අන්තිම වශයෙන් ටැබ් එකක් ලැප්ටොප් එකක් හරි තියෙනවා. ෆෝන් එක නෙවෙයි අත් වශයෙන් ගියොත් ටැබ් එකක් ලැප්ටොප් එකක් තියෙනවා. එතකොට ඒ අයට කාලය වෙන් කරලා ඒගොල්ලෝ කරන්නේ virtual classrooms කියලා කියන්නේ අර ළමයි පන්තිය නැතුව විතරයි. නමුත් මේ ස්ක්‍රීන් එකේ මේ බලා ගන්න පුළුවන් හැම ළමයෙක්ම ඉන්නවා. ළමයි එක්ක ප්‍රශ්න අහනවා, ගුරුවරයා කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මේ අපේ ගෙදර ඉන්න ළමයාත් ඒ තලේ ඉන්නවත් පේනවා. අනිත් ළමයි කරන දේවලුත් පේනවා. ඒ ගනුදෙනු වෙනවා. එතකොට ඒ ගුරුවරු ඒකට අවශ්‍ය කරන පතපොත ඔක්කොම ගෙවල් වලට එවනවා. ඒවල තියෙන පොත්වල තමයි ළමයි වැඩ කරන්නේ. එතකොට අර ගුරුවරයා දුර ඉඳගෙන දුරස්ථභාවය විතරයි එතන ඇති වෙලා තියෙන්නේ. දුර ඉඳගෙන ළමයින්ට ඒ ක්‍රියාකාරම් කරනවා. දැන් අපිට ওই ටික කරගන්න බැරි වෙන්නේ හේතුව අපිට තාක්ෂණය නැතිකමනේ. ඒකෝට මේ ඕනෑම අර්බුදයක අද ලෝකයේ මේ අර්බුදයට විසඳුම තාක්ෂණය තමයි තියෙන්නේ. මේක වැක්සින් එකක් හොයාගෙන විසඳ ගන්නවද, බෙහෙත් වලින් විසඳ ගන්නවද, ඒ ඔක්කොම තියෙන්නේ තාක්ෂණය තුලනේ. එතකොට ළමයින්ට උගන්වන එකත් ඒ වගේ තමයි. මෙතනදී අපි තාක්ෂණය නැතුව මේ වැඩ අපිට කරගන්න හම්බෙන්නේ නැහැ. ඔය තියෙන ගතානුගතික රාමුවෙන් පිට ගිහිල්ලා විශාල වෑයමක් දරන්න වෙනවා අපි මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට පවා ගෙදෙට්ට අන්තර්ජාලය ලබලා දෙන්නේ කොහොමද කියන එක ගැන රජය හිතන්න වෙන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. මේ ඉස්කෝලේට විතරක් දීලා ළමයින්ට ඉස්කෝලේට එන්න බැරි නම් ඉස්කෝලේට අපි අන්තර්ජාලය තුන්නයි කියලා විශේෂ වැඩක් වෙන්නේ නැහනේ. අඩු ගානේ අපි ඒ විදිහට හිතලා දැන් මේ පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. අත් වශයෙන් කිව්වොත් සමෘද්ධි අමාත්‍යාංශයත් මේ ගැන කතා කරනවා. මේ දුප්පත් මිනිස්සුන්ට අපි කොහොමද මේ පහසුකම් ලබා දෙන්නේ කියලා. ඔය දැන් මුදල් දෙනවටත් වඩා අධ්‍යාපනය කියන එක නැති වුණොත් එහෙම හරි ආසාවයි. සමහර මිනිස්සු බලවත්කරණය කරන්න බෑ අපිට. මුදල් දුන්නොත් අපිට හිතන්න බෑ මේකෙන් අවශ්‍ය දේම කරගනීද කියලාත් හිතන්න බෑනේ. අනිත් එක මේ අධ්‍යාපනයේනේ මිනිස්සු බලවන්තකරණය කරනවා කියන එකේ ඔය එම්පවර්මන්ට් කියන එකේ පළවෙනිම ආයුධය අධ්‍යාපනයනේ. මිනිහෙක්ගේ දිලිඳු බවින් කෙනෙක් ගලව ගන්න තියෙන බලවත්ම ආයුධය තමයි අධ්‍යාපනය. ඉතින් ඒක තමයි ගිලිහෙන්න යන්නේ. ඒක ගිලිහුනොත් එimhe දිලිඳු බව අයින් කරන්න බෑ. අපි කියනෝනේ මේ තිරසාර සංවර්ධන ඉලක්ක තියෙනවානේ 17ක් ලෝකේ. ඒ 17න් 4 වෙනි එක අධ්‍යාපනය. ඉතින් ඔය අධ්‍යාපනය කියන එක ඇත්ත වශයෙන්ම දිලිඳුකම නැති කිරීම සඳහා, හොඳ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා, සංවර්ධනයට අවශ්‍ය කුසලතා ලබා දීම සඳහා ඔය සියල්ලම පාදකය තමයි අධ්‍යාපනය. ඉතින් මේක ගරා වැටුනොත් එහෙම අනිත් සියලු දේවල් අනිවාර්යෙන් ගරා වැටෙනවා. ඒක නිසා මේ සඳහා
විශේෂ අපි හිතන්න අවශ්‍ය වෙලාවක් තමයි අපි ඉන්නේ. අපි හිතනවා, අපි කල්පනා කරනවා. නමුත් මේක මීට වඩා කරන්න ඕන යුගයක අපි ඉන්නේ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. දැන් එතකොට මේ විෂය නිර්දේශයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවද ඔබතුමා මේ දැන් ඉදිරියට මේ සිදුවන කතාබහ එක්ක? අපි දැන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරගෙන යනවා. මේ පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනය තමයි කේන්ද්‍ර වෙන්නේ. මා මේ වෙලාවේ ඒකෙත් වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මමයි. මේ වෙනකොට පහුගිය අවුරුදු 1කමාරක් තුල අපි විශාල වෑයමක් දරලා මේ විෂය මාලාවක් වෙනස් කරනවායි කියන එක බොහොම පහසු වැඩක් නෙවෙයි. තාම අපහසු වැඩක්. අපි මේ කරන්න යන වෙනස බරපතල වෙනසක්, පොඩි වෙනසක් නෙවෙයි කරන්න යන්නේ. අධ්‍යාපනයේ විශාල වෙනසක් කරන්න තමයි ජනාධිපතිතුමාට ඕනකම තියෙන්නේ. ඒ කාර්යය අපි කරගෙන යනවා. ඒකට පෙර සූදානම් වැඩ ගොඩක් කරලා තියෙනවා. දැන් මේ හදනකොට කොවිඩ් එතකොට ඇවිල්ලා තිබුණේ නැහැ. මම ඉස්සෙල්ලාම මේ ওই කාර්යයට අත ගන්න වෙලාව වෙනකොට කොවිඩ් තරදින අපිට තිබුණේ නැහැ. නමුත් මම ජාතික අධ්‍යාපන ආයතනයට කිව්වේ අපි හැම වෙලෙදිම self learning ස්වයං ඉගෙනීමට පුළුවන් වෙන විදිහට අධ්‍යාපනය සකස් වෙන්න ඕන කියලා. මේ ගුරුවරු උගන්වන අධ්‍යාපනය කරන එක නෙවෙයි, ළමයා ඉගෙන ගන්නෙක් බවට පත් කරන අධ්‍යාපනය ක්‍රමයකට යන්න ඕනයි කියලා. ඒකට තමයි අර self learning කියලා කියන්නේ. නැත්නම් ස්වයං අධ්‍යයනය කියලා අපි කියන්නේ. ඒක නිසා අපි හදන විෂය මාලාවේ වැඩි බර තියෙන්නේ ළමයට ගෙදර ඉඳලා ගුරුවරයෙක් නැතුවනත් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ පාර හදන පොත් ටික හැදෙන්නේ. විෂය මාලාව හැදෙන්නේ. මොකද ඒක හදන්නේ අපිට වාසි දෙකක් තියෙනවානේ ඉරෂා මේ ලංකාවේ. අපේ තිබුණු අධ්‍යාපන ක්‍රමයේ තුල 1960 ඉඳලා කන්නංගරතුමා 44 ගත්ත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විදිහටත් 1960 දී 61 දී විශේෂයෙන්ම බණ්ඩාරනායක මෙතනගේ කාලේ අධ්‍යාපනයට කරපු විශිෂ්ට සේවයක් නිසා මේ රටේ සාක්ෂරතාවය ඉහළට ගියේ ඒක නිසා. අද වෙනකොට මේ රටේ ඔය පාසල් ළමයි එවන අම්මලා තාත්තලා කියන්නේ ওই රේෂලාගේ වයස් කාණ්ඩයේ ඉන්න පුංචි ළමයි ඉස්කෝලේ යවන අම්මලා තාත්තලාගේ ජනගහනය ගත්තොත් ලංකාවේ 80%කට එහා සාමාන්‍ය පෙළ කරපු අම්මලා තාත්තලා ඉන්නේ. ඒක පහුගිය දවස් දශක 1කමාරක විතර කාලය තුළ අපේ තියෙන සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කරොත් ඕන කෙනෙක්ට පේනවා 100ට පළවෙනි පාර වාඩි වෙලා විභාගෙට දෙවෙනි පාර වාඩි වෙලා ඔහොම කොහොම හරි දෙතුන් පාර වාඩි වෙලා ওই ජනගහනයෙන් 80%ක්ම සාමාන්‍ය පෙළ සමත් වෙච්ච යන මෙහෙම ජනගහනයක් ලෝකේ දියුණු රට කරනකොට වෙන රටවල් වල නැහැ. මේවට ඉන්දියාවට, බංග්ලාදේශයට, පාකිස්තානයට, නේපාලයට මේව ගැන හිතන්නවත් බෑ. ලංකාවේ ඉන්නේ ඉහළම තලයේ. මොකද අපිට ඉන්නේ උගත් දෙමව්පිය පිරිසක්. ඒ දෙමව්පිය පිරිස තමයි අපේ තියෙන මේ වෙලාවේ ශක්තිය කියලා මම නම් හිතන්නේ. මොකද ගෙදර වුණත් යමක් උගන්වන්න පුළුවන් අම්මලා තාත්තලා තමයි ගෙදර ඉන්නේ. අපිට තියෙන මේ අම්මලා තාත්තලාගේ ශක්තිය අරගෙන නව විෂය මාලාව අපි හදන්නේ එහෙමයි. ඒ අම්මලා තාත්තලාත් එක්ක ළමයින්ට යන්න පුළුවන් ගමනක් තමයි අපි ওই අලුත් විෂය මාලාවේ හදලා තියෙන්නේ. ස්වයං අධ්‍යයනය කියන්නේ ඒකයි. ළමයා දන්න දේ මුල් කරගෙන නොදන්න දේ කරා ළමයා ගෙනියන ක්‍රමවේදයකටයි යන්නේ. මේ විදිහට දැන් පතපොත සකස් වීගෙන යනවා. ඉතින් මේ අලුත් විෂය මාලාව අපි 2023 ජනවාරි වල තමයි පාසල් වලට එන්නේ. 2022 ඒ කියන්නේ එන අවුරුද්දේ ජනවාරි වල අපි මේකේ යම් වෙනස්කම් ටිකක් පාසල් වල කරනවා. ඒකට දැන් සූදානම් වෙනවා. පාරටම ලොකු වෙනසක් කරන්න බෑ. ඒ ලොකු වෙනස 22 වෙන්නේ. ලොකු වෙනස සිදුවෙන්නේ 23. නමුත් 22 අපි ගුරුවරු සහ පන්ති කාමරයකට පොඩක් හැඩ ගැසීම සඳහා උත්සාහයක් දරනවා. මේක පිළිබඳ ළඟදීම අපි චක්‍රය යනවා. නමුත් මේ කෝක කරන තෙරේෂා පාසල් ඇරෙන්න එපේ. පාසල් අරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණොත් මේ හොඳයි. මේ තියෙන තත්ත්වයේම මේ විදිහටම යනවා නම් අපිට හිතන්න වෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට අලුත් විෂය මාලාව කොහොමද ගෙදර ඉඳලා උගන්වන්නේ කියන ගැන හිතන්න වෙනවා. මොකද දැන් අපිට සිදුවෙලා තියෙන තත්ත්වයේ මගේ කල්පනාව හැටියට අපි හිතන්න වෙනවා ලෝකයේ අර හෝම් බේස්ඩ් এডুকেෂන් කියලා තියෙනවා. නිවස පාදකෝයි අධ්‍යාපනය දීම කියන එක. එතෙන් අපිට එන්න වෙයි. මේ කොවිඩ් අපි අතහැර ගියේ නැත්නම් හෝම් බේස්ඩ් এডুকেෂන් එක තමයි අපිට කරන්න පුළුවන් එකම තිරසාර ක්‍රමය වෙන්නේ. එතකොට එහෙමනම් අපේ ක්‍රමවේද ඔක්කොම බලන්න ඕනේ අපි ගෙවල් කරා යන්නේ කොහොමද අධ්‍යාපනය අරගෙන කියලා. පාසල කරා විතරක් ගිහිල්ලා වැඩි කරන්න බැරි වෙයි. පාසල ආයතනයක් විදිහට තිබ්බත් අපි එහෙමනම් පාසලට සතියකට දවසක්වත් ළමයි ගෙන්න ගන්නවා, ඒක පන්තියක් ගෙන්න ගන්නවා. ඒ විදිහේ ක්‍රමවේදයක් ගැන හිතලා මේ කරන ළමයට පවර්ලා තියෙන වැඩ ටික ළමයා කරලා තියෙන්නේ කොහොමද? ඒක අගේ කරලා ඒකට අවශ්‍ය ප්‍රතිපෝෂණය ලබලා දීලා ඊළඟ සතියේ වැඩ ටික ආයෙ පවර්ලා දීලා ළමයා ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට අලුතෙන් හිතන්න, අලුත් ගමනකට යන්න අපිට සිදුවේ කියන එක තමයි අපේ හිතීමල.
ඒ කියන්නේ දැන් පාසල විවෘත කරන්න ඕනේ කොහොම හරි මේ සුළු වශයෙන් ඒ කියන්නේ සමහරට පන්තියේ ඉන්න ළමයි 35ක් ඉන්නවා නම් මුලින්ම සතියේ දවසක 5 දෙනෙක් යන්න පුළුවන් ඉස්කෝලේට ඊළඟ දවසේ තව 5 දෙනෙක් ওই විදිහට මොකක් හරි හරි සාධාරණ විදිහට මේ අධ්‍යාපනය කොහොම හරි ගොඩනංව ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් එතකොට ආචාර්යතුමනි මේ ක්‍රමය අපි කතා කරනකොට මේ ජාත්‍යන්තර පාසල් වලටත් මේ වෙනස සිද්ධ වෙනවද? ඔය වෙනස්කම් ජාත්‍යන්තර පාසල් යොදා ගැනීම ඒගොල්ලන්ට අයිති වැඩක්. මොකද එරිෂා ඔය ජාත්‍යන්තර පාසල් ප්‍රශ්නයත් අපි දැන් කතා කරගෙන යන ප්‍රශ්නයක්. අපි ජාත්‍යන්තර පාසල්වලට විරුද්ධව කතා කරනවා නෙවෙයි. නමුත් ඒවා බොහෝමයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි නැහැ. ලියාපදිංචි කර ගැනීමට අපහසුතාවයකුත් තියෙනවා. කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් 1961 පාසල් පවරා ගැනීමේ පනත තුලත් මේ අලුත් අධ්‍යාපන ආයතන පෞද්ගලික අංශ වලට පටන් ගන්න බෑ. නීතියෙන් බෑ. නමුත් මේගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ හුඟක් වෙලාවට ඔය අර BOI ප්‍රොජෙක්ට්ස් විදියට එහෙම නැත්නම් ඒ විදියට අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් ඒකට අවශ්‍ය පනත සංශෝධනයක් කරන්න ඕනේ මේගොල්ලෝ මේ නියාමනය කරන්න අපි අයිතිවාසිකම ගන්න නම්. කොහොමද මේ ජාත්‍යන්තර පාසල් හොඳ ජාත්‍යන්තර පාසල් ඒ කියන්නේ ජාත්‍යන්තර පාසල් අතරක් තියෙන ලොකු විෂමතාවයක්. හොඳ ජාත්‍යන්තර පාසල් හැම එකකම අන්තර්ජාලය දුරස්ථ අධ්‍යාපනය ඉතා හොඳින් පාවිච්චි කරනවා කියලා මගේ ඇස් දෙකට දැකලා තියෙනවා ලංකාවේම ඒ පාසල් වලට යන ළමයින්ට. ඉතින් අර ඒ පාසල් වලට යන්නේ ඒක සමාජ පන්තියක ළමයිනේ. ඒගොල්ලන්ගේ ගෙවල් වල ලැප්ටොප්ස් තියෙනවා, ටැබ්ස් තියෙනවා. ළමයින්ට ඒක නිසා ඒ පහසුකම් ලැබිලා තියෙනවා. ගුරුවරු ඒ පාඩම් අන්තර්ජාලය තුළ වර්චුවල් ක්ලාස්රූම්ස් වල උගන්වනවා. මේ අපිට මේ ප්‍රශ්නේ අපි ඔක්කොටම තියෙන බලවත්ම ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය මිනිසාගේ දරුවා අපි කොහොමද රැකගන්නේ කියන එක තමයි අපිට. මොකද වැඩි පිරිසක් ඉන්නේ ඒක. වැඩි පිරිස කියන්නේ ඇත්ත වශයෙන්ම කියතොත් ඔය මේ පහළ මධ්‍යම පන්තිකෙක්ට අපි අත දුන්නේ නැත්නම් එයත් පහළට වැටෙන වේගය වැඩි. උඩට ගන්න වේගය අමාරුයිනේ. අපි උඩට ගන්න වේගයට වඩා කෙනෙක් පහළට වැටෙන වේගය වැඩි. අපි මේ යථාර්ථයේ තේරුම් ගැනීම අවශ්‍යයි මේ අපි කතා කරන කවුරුත්. හොඳයි එහෙනම් අපි මේ ගැන තව දේවල් ගැන කතා කරන්න ඕනේ. අධ්‍යාපනය කියන දේ කොයිතරම් වටිනවද සහ මේ වෙනකොට අපේ රටේ අධ්‍යාපනය දැන් එතුමා සඳහන් කරා වගේ සෑහෙන මට්ටමක තියෙනවා. ඉතින් මේ தත්ත්වය තවදුරටත් දුර්වල වෙන්න නොදී අපි ඒ අනුව සකස් වෙමින් කොහොම හරි අධ්‍යාපනය අඛණ්ඩව නොකැඩී පවත්වා ගැනීම තමයි අරමුණ වෙන්නේ. ඉතින් ඒ තරමටම අපි හැමෝටම අධ්‍යාපනය කියන දේ වැදගත් වෙනවා. අපි හැම දෙයකටම අඩිතාලම වෙන්නේ අධ්‍යාපනය. සමාජයේ ගත්තත් ඉතින් යම්කිසි දෙයක් ගැන දැනුමක් ලබා ගන්න වගේම හොඳ දරුවෝ විදිහට අපි හොඳ පුරුෂයෝ විදිහට සමාජයට බහැලා වැඩ කරන්න නම් හැම දෙයක් ගැනම අධ්‍යාපනයෙන් තමයි අපි දැනගන්නේ. සමහර විට gedara dore කටයුතු ඉගෙන ගන්නවා කියන්නේ අධ්‍යාපනයක් තමයි. ඉතින් ඒ අතරින් පාසල් අධ්‍යාපනය කියලා කියන්නේ අපි හැමෝටම ජීවිතේ වැඩි කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන කාලයක්. ඉතින් ඒ නිසා අපි මේ ගැන තවදුරටත් කතා කරමු. අධ්‍යාපනික ක්‍රමයේ මේ තත්ත්වයත් එක්ක COVID-19 කියන තත්ත්වයත් එක්ක දැනට තියෙන තත්ත්වය ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. දැන් මෙහි තියෙන අපහසුතාව ගැනත් අපි කතා කරානේ. දැන් අවුරුද්දක් ගියා. දැන් මේ යන්නේ දෙවෙනි වසර මේ COVID-19 කියන මේ ලෝක ව්‍යාප්ත වෙලා තියෙන මේ වෛරසයත් එක්ක හැමෝම සටන් කරන කාලෙක ආචාර්යතුමනි දැන් පසුගිය වසරේ අපි මේ තත්ත්වයට මුහුණ දීමත් එක්ක යම් ආකාරයකින් උත්සාහයක් දරුවනේ මේ අධ්‍යාපන ක්‍රමයේ යම් තරමකට පියව ගන්න අපේ අධ්‍යාපන විෂය නිර්දේශ හරි අධ්‍යාපන කටයුතු හරි උසස් පෙළ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව මේ හැම දෙයක්ම පැවැත්වුණා. අපි ගත්තොත් කඩේම් විභාග විදියට හඳුන්වන. ඉතින් එහෙම ගත්තාම මේ සාර්ථකත්වයේ ප්‍රතිඵල කොයිතරම් තියෙනවද? අසාර්ථක වීමේ පැත්තකුත් අපි කතා කළානේ. ඒ සාර්ථකත්වය ගැනත් අපි කතා කරමු. බොහොම හරි. ඇත්ත වශයෙන් කිව්වොත් මම කැමතියි ඔබතුමිය අහපු ඒ ප්‍රශ්නයට. මොකද අපිට කරන්න පුළුවන් සියලුම දේවල් මේ හදිසි අවස්ථාවක ගන්න පියවර තමයි අරන් තියෙන්නේ හුඟක් ඒවා. දැන් මට මතකයි පහේ ශිෂ්‍යත්වයේ පාත්තාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තද බලව තිබුණා. සාමාන්‍ය පෙළ කරගන්න පුළුවන් වේද? උසස් පෙළ කරගන්න පුළුවන් වේද? නමුත් ඒවා අපහසුයින් නොයෙකුත් අන්දමේ දුෂ්කරතාව තුළ ඒවා කරලා දුන්නා කොහොම හරි. ඒවැයි සාර්ථක ලෙස ප්‍රතිඵලක් දැන් පිට වෙලා තියෙනවා. මේ කාර්ය නිසා අපිට දැන් පෙරහුරුවක් තියෙනවා මේක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒවත් දෙන ධනාත්මක සිදුවීම් මේ දුෂ්කර අවස්ථාවේ තියලා තියෙන ධනාත්මක සිදුවීම්. ඒ වගේම තමයි අපේ හැම ගුරුවරයෙක්ම දැන් මම දන්නවා මේ ගම්පද පළාත්වල ඉඳලා යම් උත්සාහයන් දරලා තියෙනවා ළමයින්ට අධ්‍යාපනය දෙන්න. දැන් සමහර පාසල් වල විදුහල්පතිවරු මේ කීප දෙනෙක් ගෙන්නලා ගෙදරින් අම්මා හරි තාත්තා හරි පාසලට ගෙනල්ලා ඒ ළමයට දෙන මේ පැවරුම් ටික හදලා
යවනවා. මේ ඔක්කොම තියෙන්නේ ගුරුවරයෙක්ගේ අපකැපවීම උඩනේ. මම මෙතන විශේෂයෙන් මේ වෙලාවේ අපේ ගුරු මහත්මයන්ගෙන් කියන්නේ ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි මේ වෙලාවේ අපිට පඩි අරගෙන නිකන් ගෙදර ඉන්නවා කියන සංකල්පය ඔබතුමිය කියලා කියවෙන්නේ ගුරුවරු දැන් ඉන්නේ 80%ක් කාන්තාව. ගුරුවරියන් තමයි වැඩිපුරම. ඒ නිසා මේ ඔබතුමන්ලා ඔබතුමියන්ලා අපකැප වෙන්න මේ වැඩේට. දරුවන්ට උගන්වන එක, දරුවෝ සාක්ෂරතාවය ලබලා දෙන එක ඔබේ තියෙන පූර්ණ වගකීම. මේක පින්කමක් මේ වෙලාවේ. ඇත්ත වශයෙන් කියතොත් මේ ගෙවල් වල තනි වෙලා ඉන්න දරුවන්ට ඔබට කළ හැකි සියලු දේවල් ඔබේ මට්ටමින් කරන්න කියන ආයාචනයක් මම මේ කරන්නේ. මොකද විදුහල්පතිවරු සමහර විදුහල්පතිවරු මේක ඉතාම සාර්ථක විදිහට ගුරුවරුත් එක්ක කරනවා. එතකොට හැම කලාපයකම මම දන්නවා හැම කොට්ටාසයකම කලාපයකම සමහර පළාත් අධ්‍යක්ෂකවරු මේ සඳහා කියව රැගෙන තියෙනවා. අපි දැන් ගුරු ගෙදර වැඩසටහන යනවානේ. මම ආයෙත් පාරක් අම්මලා තාත්තලා ඔක්කොටම කියනවා ඒ ශ්‍රේණිවල පාඩම් ටික ගුරු ගෙදර පාඩම් ටික බලන්න අම්මලා හැම කෙලෙම රූපවාහිනී ඉඩකඩ ළමයින්ට සලසලා දෙන්න. දැන් සමහර වෙලාවට රූපවාහිනී channel අතරක් තියෙනවනේ තරගයක්නේ. එකක ටෙලිඩ්‍රාමයක යනවා අම්මට ටෙලිඩ්‍රාම එක බලන්න ඕනේ. දුවගේ හරි පුතාගේ හරි පන්ති යනවා අනිත් channel ඒ වෙලාවෙම වෙන එකක අම්මට ඒ වෙලාවේ පරිත්‍යාගයක් කරලා ළමයාගේ පාඩම බලන්න හරි ගසලා දෙන්න. මොකද එක ටෙලිවිෂන් එකයි තියෙන්නේ. ඔය කියන්නේ එක පාඩම බලා ගන්න ඒ වෙලාවේ බැරුණොත් ආයෙ බලා ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක නිසා මේ ගැන අම්මලා තාත්තලා මේ රටේ ඉන්නේ උගත් අම්මලා තාත්තලා අධ්‍යාපනයේ වටිනාකම හොඳටම දන්න අම්මලා තාත්තලා ඉන්නේ. ඔබේ සහයෝගය 100%ක් මේ දරුවන්ට දැනටත් පාසලේ ලැබෙන්න ඕනේ. පාසල් යන කාලේ අම්මලා බලන්න උදේට එක් කරගෙන එනවා දවල් එක් කරන් යනවා කොච්චර අපකැපවීමක් තියෙනවද. මේ අපකැපවීමටත් වඩා වැඩි අපකැපවීමක් අම්මලා තාත්තලා කරන්න ඕන වෙලාවක අපි ඉන්නේ. මොකද මම අර කලින් කිව්වේ පුංචිම ළමයි ඉන්න අම්මලා තාත්තලාට මම කියන්නේ. ඔබ ඔක්කොටම අකුරු ලියන්න පුළුවන් අම්මලා තාත්තලා ලංකාවේ ඉන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 80%ක් O level සමත් අම්මලා තාත්තලා මේ තරුණ ජනගහනයේ ඉන්නේ. අනිත් ඉන්න 95%ක්ම ප්‍රාථමික අධ්‍යාපනයවත් සම්පූර්ණ කරපු අම්මලා තාත්තලා ඉන්න. ඒක නිසා ඔබට ඔබේ ළමයින්ට අකුරු ටික කියලා දෙන එක ගෙදර කරන්න පුළුවන්. අකුරක් ලියන හැටි ළමයාට හැඩගස්සන්න පුළුවන්. ඔබට පුළුවන් දේ කරන්න. ළමයාට සාක්ෂරතාවය දෙන එක අදිෂ්ඨානයක් කරගන්න. එතකොට ඒ සඳහා මේ ඒ ළඟම තියෙන පාසල් වල ඉන්න ගුරුවරුන්ට පුළුවන්කම තියෙන විදිහට සම්මාදම් වෙන්න. මේ සමාජ ව්‍යායාමයේ තමයි අපි ඇති කරගත යුත්තේ. මේ ව්‍යායාමයේ ඇති වුණා මේ පහුගිය අවුරුද්ද තුලදී. මම දන්නවා බොහෝ ගුරුවරු WhatsApp group හරි ගස්සගෙන ෆෝන් එකෙන් පුළුවන් විදිහට මේ යවන ළමයින්ට පණිවිඩ මේ කාර්ය කරන්න මේව කරලා අපහුව එවන්න. හැබැයි මේ කරන හොඳ ගුරුවරු අතර මේ අවස්ථාව දඩමීමා කරගෙන මොකුත් නොකර ඉන්න ගුරුවරු පන්තියකුත් තියෙනවා. එහෙම වෙන්න එපා කියන එක මගේ ආයෝජනය. ඔබ ගුරුවරයෙක් කියලා කිව්වා මේ ගුරුවරයාගේ ගෞරවයට සැලපෙන විදිහට ඔබ ගුරුවරයෙක් කියලා කියන්නේ දරුවන්ට. ඔබේ දරුවෙකුට සලකාගෙන ඒ දරුවන්ට උගන්වන ක්‍රමවේදයක් ගැන හිතන්න. පුළුවන් ක්‍රමයකට ඒ දරුවන්ට උදව් කරන්න. ඒ අම්මලා තාත්තලාට කතා කරන්න. දරුවා මොකද කරන්නේ කියලා විචාරය කරන්න. මේ සමාජ සහයෝගයේ අවශ්‍යම වෙලාවක්. මොකද අපි කොයිදුරතේ මියෑමට වඩා භයානක මියෑමක් තමයි මැරෙන්නේ නැතුව ඉගෙන ගන්න නැතිව දරුවෙක් ඉතුරු වෙන එක. ඒක මරණයට වඩා භයානකයි. මොකද ජීවිත කාලයක් බලවන්තකරණයෙන් ගිලිහිලා දුගී භවෙන් පීඩා විඳලා ජීවත් වෙන්න සිදුවන ඒ දරුවට. ඒකෙන් ළමයා ගලව ගන්න. ළමයා බලවන්තකරණය කරන්න තියෙන එකම උපකරණය අධ්‍යාපනය. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි. එහෙම තමයි මේ ලෝකේ ගමන් කරන්නේ. මේ කොවිඩ් අනතුරේ භයානක බව අපි තාම දැකලා නැතුව ඉන්නේ කියලා මට හිතෙනවා. මොකද සමහර විද්‍යාඥයන් මම අද උදේ පත්තර පිටුව බලලා මෙතෙන් ඉස්සලා ආවේ. පත්තර පිටුවේ උඩින් තිබුණේ කොවිඩ් ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ කියලා එකේ. එක්තන කියන. ඒ කියන්නේ කොවිඩ් ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ කියලා කව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතරන් කිවීමක් කරන්නේ. ඒකට එහෙම තුරන් වෙන්නේ නැති වුණොත් එහෙම අපි තත්ත්වය මොකද? ඒකට අපි ඔක්කොම අලුත් ගමනක් යන්න වෙනවනේ. අලුත් මගක් අපි හොයා ගන්න වෙනවා. ඒ අනුව අපි හොයා ගන්න ඕනේ. අලුත් මගක් අපි හොයා ගන්න ඕනේ. ඒ මග අපි අතර අන්‍යෝන්‍ය සහයෝගයෙන් විතරයි අපිට හොයා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි අපේ තුල අපකැපවීම පරිම වශයෙන් ඕන කරන අවස්ථාවකට යවිලා තියෙන්නේ. අපේ පැවැත්ම අපේ මට්ටම අපි සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද ඔය ඔක්කොම තීරණය වෙන්නේ අපේ කැපවීමත් ළමයින්ට උගන්වීමත් උඩ. මේ අධ්‍යාපනය අපිට කරගන්න බැරි වුණොත් ඊළඟ પરම්පරාවට වෙනම ලෝකයක් තමයි අපව හැදෙන්නේ. ඒ ලෝකේ හරි භයානක එකක් වෙන්න පුළුවන්. මෙච්චර උගත් මිනිස් වෙලා ඉඳලත් බලන්න අපිට මේ උවදුරට මොහොත පාන තියෙන අපහසුව. ලංකාව මේ තරම තත්ත්වයකින් උවදුරින් බේරිලා තියෙන්නේ අපි ඔක්කොම උගත් නිසා.
ඒක අතරත් අපිට පේනවා 100% විතර ඉන්නවනේ මේ කිසි දෙයක් සැලකිල්ලට ගන්න නැතුව හැමතැනම දුව විදින අර කියන සෞඛ්‍ය නීති රීති පිළිපදින්න නැති පිරිසක් ඉන්නේ හින්දානේ මේ දන්න කමකුත් නෙමෙයි. නමුත් ඔවුන් ඒ සඳහා කැමති නැහැ. කැමති නැහැ. නමුත් දැන් මේ උගත්කම තියෙන කෙනෙක්, සාක්ෂරතාවයේ තියෙන දැනුමක් තියෙන කෙනෙක් උවදුර තේරුම් ගන්න ඕනේනේ. එතකොට ඊළඟ પરම්පරාව ගැනත් මේ උවදුර මම කියන්නේ පෙනෙන්නේ නැති උවදුර. කොවිඩ් එකකින් තියෙන කොවිඩ් රෝගය හැදිලා මේ යෑමේ අනතුරු එකක්. එහෙම නොවි අපි ජීවත් වුණොත් සාක්ෂරතාව නැතුව ඔබේ දරුවා හැදුනොත් අධ්‍යාපනය නැතුව කුසලතා නැතුව හැදුනොත් ඊට වඩා භයානක ලෝකයකට තමයි ඒ දරුවා ආපහු පා තබන්නේ. ওই දෙකම එකයි. ඒක නිසා සෞඛ්‍යයත් අධ්‍යාපනයත් කියන්නේ එක කාසියේ දෙපැත්තක්. මේකට තමයි අපි මානව සම්පත කියලා කියන්නේ. මානව සම්පතක් වෙන්නේ හොඳ සෞඛ්‍ය තිබ්බොත් සහ ඒකම ඔබේ කුසලතා අධ්‍යාපනයේ දැනුම ඒව වර්ධනය කරගත්තොත් විතරයි. ඒ නිසා මේ මානව සම්පත කියන එක අධ්‍යාපනයේ සෞඛ්‍යය කියන එක එකට එක බැඳිච්ච දෙයක්. එතකොට සෞඛ්‍ය ආරක්ෂා වෙන අධ්‍යාපනයේ තියෙන මිනිස්සු දන්නවා සෞඛ්‍ය රැක ගන්න ඕනේ කියන එක. සෞඛ්‍යවන්තව ඉන්න කෙනෙක්ට අධ්‍යාපනය ලබා ගැනීම පහසුව වැඩි වෙනවා. දැන් කෙනෙක් ලෙඩ වුණොත් එහෙම අධ්‍යාපනය ලබන්න බෑනේ. ඒකින්දනේ අපි කියන්නේ සෞඛ්‍ය තමයි ප්‍රධානම දේ. මේ වෙලාවේ පාසල් වහලා ඒක නිරෝධාන මධ්‍යස්ථානයක් කරනවා කියන එක ගැන පුදුම වෙන්නේ නැහැ මම නම්. මොකද සෞඛ්‍ය රැකුණොත් තමයි අධ්‍යාපනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක එක. නමුත් ඒ කාසියේ අනිත් පැත්ත තමයි ළමයාගේ මානව සම්පතක් විදිහට එයාගේ ශක්තියින් දිනු කරගන්න අපි අතහිත තියලා භාෂාව ඉගෙන ගන්න ඕනේ, ගණිතය ඉගෙන ගන්න ඕනේ, නිද්ද ලෝකය ගැන දැනගන්න ඕනේ. ජීවන කුසලතාත් කරගන්න. ඒ දෙකම වෙන්න ඕනේ. දැන් එතකොට මේ ඔබතුමා සඳහන් කරා වගේ මේ අපි දැන් මේ සම්බන්ධයෙන් කතා බහ කරගෙන යනකොට මේ දෙමව්පියෝ සහ දරුවෝ මූලික වෙන තැනක් තමයි දැන් තියෙන්නේ. කියන්නේ ගුරුවරුන් ඒ අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දෙනවා. වැඩි හරියක් අපි නිවසේදී තමයි මේ අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක යන්න ඕනේ. එතකොට දරුවා තුළින් හොයාගෙන අධ්‍යාපනයට වැඩි නැඹුරුතාවයක් යොමු කරන්න ඕනේ. දෙමව්පියන් ඒ සඳහා වැඩි අවධානයක් දෙන්න ඕන කාලයක්. දැන් කොහොමද ඇත්තටම මේ දෙමව්පියෝ දරුවෝ අතර මේ සම්බන්ධතාවය තවදුරටත් ඇති වෙන්න ඕනේ මේ ක්‍රමය සාර්ථක කරගන්න මේ ක්‍රමයක් එක්ක? මේක ඉරේෂා දුෂ්කර කාල පරිච්ඡේදයක්. අම්මලා තාත්තලා බොහෝ දෙනෙකුත් ගෙදර. ඒක නිසා ගෙදරවල ආතතිය වැඩි. මොකද එකට ඔක්කොම ඉන්නකොට ආතතිය ගොඩ නැගෙන්නේ. ළමයි ඉස්කෝලේ දාලා කාර්යාලයට දීව අම්මට දැන් අපි ඔන්ලයින් වැඩ කරන්න කියලා අම්මලටත් කියනවා. කාර්යාලයේ වැඩ කොටසක් කරන අම්මිට ගෙදර ඉඳලා ළමයි තමාවට ඒක අරගෙනකොට ඒ වැඩේ කරගන්න අපහසු වෙනවා. ඉතින් මේක අලුත් කල්පනාකරණයක් ගෙවල් ඇතුළටත් එන්න කාලේ. ඒක නිසා මේ සමහර අම්මලා ඊටාම සාර්ථකව මේ වැඩේ කරනවා. ළමයින්ට කාලේ බෙදලා දීලා තියෙනවා. ඒ වෙලාවේ දැන් මම දන්න අම්මලා ඉන්නවා. හරියටම 8ට වාඩි කරනවා ඩෙස්ක් එකේ ඉස්කෝලේ වාගේ. එයා ඉස්කෝලේ රන් කරනවා ගෙදර. ඉස්කෝලේ පවත්වාගෙන යනවා ගෙදර. ළමයි දෙන්න ඉන්නවා. දෙන්නට ඩෙස් දෙකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ දෙන්න ඒ දෙකේ වාඩි වෙලා වැඩ කරනවා. අම්මා සුපර්වයිස් කරනවා. නිරීක්ෂණය කරනවා වැඩ කරන ඒවා. ඒ අතර අර ඉන්ටර්වල් දෙනවා අම්මා. ඒක ගිහින් දෙනවා. තේ බීලා දුවන්න විනාඩි 10ක් සෙල්ලම් කරලා එන්න දෙනවා. ආපහු වෙලා වාඩි වෙන්න කියන. එහෙම සාර්ථකව මේක ගෙදර කළමනාකරන එක නම්බලා ඉන්නවා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. මගේ පවුලේ ඥාති අතර ඉන්නවා එහෙම කරන අම්මලා තාත්තලා. ඒ කියන්නේ ඒ අධ්‍යාපනයේ වටිනාකම දන්න අම්මලා තාත්තලා. අන්න ඒ තැනට මම කිව්වා හෝම් බේස්ඩ් එඩියුකේෂන් කියලා මම කලින් කිව්වේ. නිවස පාදක අධ්‍යාපන ගැන අපි හිතන්න ඕනේ කියලා. ඒක කරගන්න ආයෙත් මව්වරුන්ට පියවරුන්ට විශේෂ පුහුණුවක් ලබන්න ඕනේ. ඒක තමන්ගේ ස්වයං විනය තුලින් එන එකක්. අපි ළමයා ගැන දන්නවනම් ළමයාට උගන්වන්න ඕනේ. ළමයා ඉගෙන ගත්තේ නැත්නම් හරි අමාරුවක වැටෙන්නේ කියලා අම්මා තාත්තාගේ ඔළුවේ තියෙනවා නම් ඒ අම්මා තාත්තා ඒකට මේ කෑකෝ ගහන එක නෙවෙයි. ළමයාකට පොළඹව ගන්න එක සාර්ථකව කරගන්න පුළුවන් අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් අන්න එතෙන් යන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන හිතන්න. අපි ඔක්කොම අලුතෙන් හිතන්න වෙලා තියෙන වෙලාවක්. මොකද මේ ලෝකේ පැවැත්ම පිළිබඳ ලොකු තර්ජනයක් නෙමෙයි තියෙන්නේ. දැන් මේක මං හැමෙලෙදි හිතනවා ලෝකේ තියෙන ස්ථාවර අස්ථාවරතාවය කියන එක අපි බුද්ධ ධර්මයෙන් නිතරම අපි අහලා තියෙනවනේ. කිසි දෙයක් අනිච්චවද සංඛාරා කියලා අපි හැමදාම අහනවා. කිසි දෙයක් සියලු සංස්කාරය වෙන සුළුය කියලා. ඒ සංස්කාරයන් වෙනස් වෙන බලපතල ලෙස වෙනස් වෙන වෙලාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේවා ගැන හිතනකොට අපි බුද්ධිමත්ව වැඩ කරොත් ඒ බුද්ධිමත් ජීවියෙක්ට තමයි පැවැත්ම තියෙන්නේ. ඒක ස්වභාවික නීතියක්. දැන් අපි ඔය කතාවක් තියෙනවා පරිණාමවාදී අපි කියනවා survival of the fittest කියලා. වඩාත්ම මිනිස්සු අතර බේරෙන්නේ
ඒ අවස්ථාවට උචිතව ගැලපෙන්න හොඳටම උපක්‍රම තියෙන අය විතරයි බේරෙන්නේ. මේක අලුත් දෙයක් නෙවෙයි. පරිණාමවාදයේ තියෙන ෆන්ඩමෙන්ටල් තියරි එකක්. මූලික න්‍යායක් තමයි survival of the fittest කියන එක. ඒ කියන්නේ වඩාත්ම සුදුසු පුද්ගලයා විතරයි ජීවිතේ පවත්වාගෙන යන්නේ. අනිත් මිනිසුන්ට ජීවිතේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් එනවා. මේ කොවිඩ් උතරත් ඒ වගේ එකක් නේ. අපි ප්‍රවේශම් වුණොත් අපි ගන්න පුළුවන් සියලු දේවල් වලින් අපි ඔය කලබනාකරණය කරගත්තොත් අපි බේරෙනවා. මේක කලබනාකරණය කරගන්න නැතුව මේක සැහැල්ලුවට අරගත්තොත් නිදැල්ලේ හැසිරුණොත් ඒ අය විනාශ වෙනවා. ඉතින් එහෙම මේ ප්‍රශ්නේ දිහා එහෙම බලන්න අපි ගෙවල් වලට පුරුදු කරන්න ඕනේ. දරුවෝ පුරුදු කරන්න ඕනේ. දැන් පුංචි දරුවන්ට මාසික දාලා මට ඊයේ පෙරේද හම්බුණා අවුරුදු 2ක ළමෙක්. මම එයාගෙන් ඇහුවා කොහොමද මේ මාස්ක් එක දාගෙන ඉන්නවද? මුරදි නම් අකමැති තිබුණා දැන් මට කිසි ගාණක් නෑ ඒක දාගෙන ඉන්නවා කියලා කිව්වා. දැන් ඒක යාගෙත් පුරුද්දක් කළා. පුංචි කාලෙදිම දැන් මාස්ක් එක දාගෙන ඉන්න පුරුදු වෙච්ච ළමයාට අම්මා දාගෙන ඉන්නවා තාත්තා දාගෙන ඉන්නවා මම දාගෙන ඉන්නවා. ඒ වෙන්නේ ළමයිගේ හැසිරීම කියනවා පුරුදුනේ. මේ පුරුදු ටික හරියට අපි ගොඩනගා ගත්තොත් අපිට මේ පිළිබඳව අපිට මීට වඩා ටිකක් එහාට අධ්‍යාපනයේත් යන්න පුළුවන්. ඉස්කෝලයක් වුණත් ඇරලා ළමයි ටික ගෙන්න ගන්න පුළුවන්. හැම ළමයම මාස්ක් එක දාගෙන එනවනම් හැම ළමයෙක්ම අර දුරස්ථභාවය කියන එකේ පොඩි සැලකිල්ලක් තියෙනවනම් ඒ විදිහේ ක්‍රමවේදයන් තුල අපිට පාසල් වුණත් ආපහු වෙන මෝස්තරයකට පාසලේ පවත්වාගෙන යන්න බැරි වෙන එකක් නැති වේවි. මේවා තමයි හොඳ පාඩම් අපි මේ කාලේ ඉගෙනගෙන තියෙන්නේ. දැන් මේ අන්තර්ජාලයේ තියෙන වටිනාකම රජයක් විදිහට උනත් විශාල වශයෙන් මේ දැකලා තියෙන්නේ මේ වෙලාවේනේ. ඒක නිසානේ දැන් රජය අත් වශයෙන් උත්සාහ කරනවා සියලු ආකාරයෙන් උත්සාහ කරන අන්තර්ජාල පහසුකම් සියලු දෙනාට ලබා දෙන්න. ඉතින් මේ ඔක්කොම පොසිටිව් මේ ඔක්කොම ධනාත්මක සිදුවීම්. දැන් රූපවාහිනිය අපි කතා කරගෙන යනවා මේ දවස්වල අපිට අවස්ථාව ලැබුණොත් හැම ශ්‍රේණියකටම අපිට channel එකක් තියන්න පුළුවන් නම් මේක තමයි පෙරපාසල් channel එක මේක grade 1 grade 2 කියලා අපිට විශාල සහනයක් වෙයි දෙමව්පියන්ට උදේ පැය පහමාරක් ළමයා අර මං කිව්ව විදිහට ගෙදර වාඩි කරලා පුටුව දීලා අපි ළමයාගේ ඇක්ටිවිටි පොත් ටික ගෙදරට එවලා තියෙනවා නම් අර රූපවාහිනිය කියන ගුරුවරයාත් එක්ක පෙරපාසලේ ළමයා අර පොතත් අරගෙන අම්මා තාත්තගෙත් මේ මැදිහත් වීම තුල අර පාඩම ගෙදර ඉඳලා කරගන්නවා. ඒ වාගේ ආකෘතියකට අපි බොහෝ දුරට යයි යන්න වෙයි. මම නම් පුරෝකථනය කරන්නේ ඒක තමයි අපි හිතන්න ඕන ලොකුම දේ. මොකද ලංකාව වගේ රටක අපිට වෙන ක්‍රමවේදයක් දකින්න ටිකක් අමාරුයි. ආර්ථික අපහසුකම් තියෙන රටක් අපි ලොකු පොහොසත් රටක් නෙවෙයි. වෙන රටවල් වල ගොඩාක් දේවල් කරන්න පුළුවන් දෙන්න පුළුවන් නොමිලේ. එහෙම දෙන්න පුළුවන් ආර්ථික ශක්තියක් මේ රටේ නැහැ. අපි අමාරුවෙන් ඉහළට නගින්න උත්සාහ කරන ජන කොටසක්. ඉතින් අපිට පහළට වැටෙන එක නවත්ත ගන්න එකයි තියෙන ලොකුම අභියෝගය. පහළට වැටෙන්නේ නැති කොහොමද අපි හිටපු තැන ඉන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. සහ මේ දක්වාගෙන තියෙන උත්සාහයෙන් බලනකොට සමහර රටවල් වලට මේ වගේවත් දෙයක් කරගන්න හිතා ගන්නවත් බැරි රටවල් තියෙනවා. ඒ අතින් අපි වාසනාවන්තයි කියලා හිතන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නත් එක්ක අපි ගොඩාක් පොහොසත් රටකුත් නෙමෙයි. අපි තියෙන පහසුකම් එක්ක කොහොම හරි ගමනක් යනවා. ඉතින් මහා ජනතාවගේ සහයෝගය මේ සඳහා නොඅඩුව දායකත්වයක් විදිහට අපිට ලබා දෙනවා නම් අපි රටක් විදිහට මේ හැම දෙයක්ම ජය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සොයන් විනය උගත්කම අධ්‍යාපනය තුළින් තමයි අපි හැමෝටම ලැබෙන. ඉතින් ඒ නිසා තමයි අධ්‍යාපනය තරම් වටිනවා කියලා අපි සඳහන් කරන්නේ. දැන් ඔබතුමා සඳහන් කරා කතා කරපු දේවල් එක්ක දැන් අපේ පුංචි කාලේ ඔබතුමාගේ පුංචි කාලේ ඊටත් වැඩිය සුන්දර ඇති පරිසරයත් එක්ක අපි ගනුදෙනු කරපු ආකාරය ගැන දැන් මේක මේ කාලේ ඉන්න පුංචි දරුවන්ට අහිමි වෙන දෙයක් නේ. සමහරවිට අද උපදින දරුවා ඇවිදින්නේ අවුරුදු 2-3 සම්පූර්ණ වෙන්නේ මේ කොරෝනා තත්ත්වයත් එක්කමයි. නිවසේමයි ඉන්නේ. ඉතින් ඒක මේ වෙනකොට ලෝකයේම මුහුණ දීලා තියෙන තත්ත්වයක්. දැන් ඔබතුමාගේ තියෙන අත්දැකීම් එතකොට විවිධ පොතපත පොතේ දැනුමත් එක්ක දැන් මේ වගේ තත්ත්ව මීට කලින් ලෝකේ ඇති වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන ඔබතුමාගේ කියවීම් වලට අනුව කොයි වගේ තත්ත්වයක් ඉදිරියට එයිද? ඒ නිසා මම ඔය ගැන විශේෂඥෙක් නෙවෙයි. ඒ වුණත් මම ඔය ගැන බොහෝ දේවල් කියවන කෙනෙක්. අර ඔබතුමා කිව්වාගේ මම මේ පොතපත ලියන කෙනෙක් නෙමෙයි. මම ලේඛකෙක් නේ. මගේ පොත් විශාල ගාණක් තියෙනවා. ඇමරිකානු විශ්වවිද්‍යාලවල පාවිච්චි කරන ටෙක්ස්ට් බුක්ස් තියෙනවා මම ලියපු. ඒකට මේ මට මම විශේෂයෙන්ම මේ විද්‍යාපත්‍යයට මම විද්‍යාඥයෙක් නොවුනට මම බොහෝ දේවල් කියවන කෙනෙක්. දැන් මේ NASA ආයතනයේ වෙබ්සයිට් වලට ගිහින් බැලුවම පේන දෙයක් තමයි මම මේ ප්‍රශ්න පිළිබඳව කතා කරාම මට පේන දෙයක් ලෝකයේ අපි මේ කතා කරන අපි දැනුවත් ඉතිහාසය කොච්චර අපි මානව ඉතිහාසයේ මේ ඉන්න අපේ යුගයේ මානව ඉතිහාසය අවුරුදු 6000යි.
ඔය ලියවිලා තියෙන සියලු ඉතිහාසය අපි දන්නේ අවුරුදු 6000යි. එතකොට මිලියන ගාණක් ලෝකේ පැවතිලා තියෙනවානේ. එතකොට ওই ලෝකේ මිලියන ගාණක් පැවතිලා තිබෙන එකේ 6000ක විතරද මිනිස්සු හිටියේ? නැහැ. මේ වාගේ දේවල් ලෝකෙ මීට පෙර වෙලා තියෙනවා. NASA ආයතනයේ වෙබ්සයිට්ස් වලත් පෙන්වු කරලා තියෙන දෙයක් තමයි අවුරුදු 27000කට සැරයක් උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ මාරු වීමක් සිදු වෙනවා. ඒ උත්තර ධ්‍රවයේ මේ දක්ෂිණ ධ්‍රවයේ මාරු වෙනවා කියන එක දැන් පේනවනේ පොඩි භූමිකම්පාවක් වෙනකොට කොච්චර විශාල පිරිසක් මැරෙනවනේ කොච්චර අපහසුතාවයකටපත් වෙනවද. ඉතින් එතකොට දැන් ඔය කියන ග්ලෝබීය මේ ඔය ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් එක්ක අයිස් කඳු කඩාගෙන වැටෙනවත් එක්ක තමයි ඔය ඒ අයිස් වල හැංගිලා හිටිය අලුත් බැක්ටීරියා වර්ග ලෝකෙට වැඩියෙන් එනවා. ඒ බැක්ටීරියා මේ ලෝකේ ඉන්න බැක්ටීරියා වලට වඩා බොහොම ප්‍රබලයි. මට හැමෙලෙදි හිතෙනවා මේ දැන් අර ඇමරිකාවේ හොයලා තියෙන එන්නත ෆයිෆර් එන්නත ඒ එන්නත තියාගන්න ඉතා අධි සීතකරණයක් අවශ්‍යයි ඒ එන්නත ගෙනියන්න. මට ඒක කියන හැමෙලෙදිම හිතෙන්නේ ওই බැක්ටීරියා වල තියෙන ශක්තිය. දැන් මේ ලෝකේ අයිස් තල අවුරුදු 1000 ගණන් තිබුණ අයිස් තල තමයි ওই ගලවගෙන මේ ග්ලාසියර් ගලවගෙන එනවයි කියලා කියන්නේ. ඒ වාඩියේ බැක්ටීරියා ඉන්නවා. ඒ ඉන්න බැක්ටීරියා බොහොම ප්‍රබලයි. ඒක නිසා තමයි අලුත් කෘමීන් අලුත් බැක්ටීරියා ඒ වගේ දේවල් ලෝකේ ඉස්සරහටත් ඇති වෙනවා. ලෝකයේ විශාල මේ කාලගුණික විපර්යාසය ස්වභාවයෙන් සිදුවෙන දෙයක්. මේ ස්වභාවික චක්‍රය දැන් ලෝකයේ මේ කියන NASA ආයතනයේ කියන විදිහට මේ අවුරුදු 27000 පැනලා අපි ඉන්නේ දැන්. එතකොට මේ ලෝකයේ අවුරුදු 27 මේ 27000 30000ක් යනකොට ලෝකයේ ඒ වගේ විශාල වෙනසක් වෙනවනම් අපි සමහරවිට මේ සංක්‍රාන්ත යුගයට අහු වෙලා දැන් ඉන්නේ කියලා මට හිතෙනවා. මේ කාලය. මේ කාලය කියලා මට සමහරවිට හිතෙනවා. මම මේක ඇත්ත නෙවෙයි. මම හිතන එක විතරයි මේක ගන්නවත් එපා මම කිව්වට. මේ එහෙම නම් අපි කවුරුත් ඉන්නේ අර survival of the fittest කියන යුගයේ. මම මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම children of men කියලා චිත්‍රපටයක් මම ඇමරිකාවේදී බැලුවේ. ඒ චිත්‍රපටයේ ওই කතාව තියෙන ඔය වගේ දෙයක්. මේ එතකොට අර ඒ වගේම මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම පිළිබඳව තිබුණු නොයෙකුත් අන්තිමේ චිත්‍රපටි අරගෙන බැලුවම ලෝකෙ දිහා ඔය ඇහැකින් බලලා තියෙනවා. ලෝකේ එක්තරා කොටසක් විතරක් ඉතුරු වෙන කොටසක් නැති වෙන යුගයක් ඒ කියන හැඟීමක් තියෙනවා. ඒ ඉතුරු වෙන පිරිස තමයි ආයි ඉතිහාසයක් ගොඩනගාගෙන ඉස්සරහට සමාලවට යන්නේ. ඒ නිසා මේ ලෝකේ පවත්වාගෙන යාම පිළිබඳ තර්ජනයට මානවයෙක් විදිහට අපි සූදානම් වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙන කොටස ඉතුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධිමත්ව විනයානුකූලව ජීවත් වුණොත් විතරයි. ওই සෞඛ්‍ය උපදේශ සැහැල්ලු කොට සලකන්න එපා. බොහොම ඉක්මනට අපි විනාශ වෙන්නත් පුළුවන්. අපිට පවතින්න පුළුවන්කම තියෙන්නේ අපේම ශක්තිය උඩ විතරයි. ඒ ශක්තිය තියෙන්නේ අපේ උගත්කම උඩ දැනුමකම අපේ තියෙන තාක්ෂණික හැකියාව අපේ තියෙන ඇඩැප්ටබිලිටි. ඒ කියන්නේ මේ දැන් බුද්ධිය කියන්නේ ඒකනේ. බුද්ධිය කියන එක පියාජේ කියන මනෝවිද්‍යාඥයා විස්තර කරලා තියෙන්නේ අපේ තුල තියෙන ශක්තියින් පාවිච්චි කරලා තැනකට ගැලපෙන්න පුළුවන්කම තමයි බුද්ධිය කියලා කියන්නේ. ඒ ගැලපෙන්න බැරි නම් අපිට ව්‍යසනකාරී තත්ත්වයකදී අපිට ඒකට ගැලපෙන්න බැරි නම් අපි විනාශ වෙනවා. මේ තියෙන ඒ වගේ තත්ත්වයක් නේ. මේ ව්‍යසනකාරී තත්ත්වයට ගැලපෙලා මේ තුල බේරෙන්නේ කොහොමද කියන ආයුධ ටික ඒ මෙවනම් ටිකෙන් අපි ශක්තිමතුන් නැත්තම් අපි විනාශ වෙනවා. ඒක සාමාන්‍ය ඒක එහෙම තමයි බුද්ධිය කියන එක නිර්වචනය වෙන්නේ. එතකොට මේකට කියනවා ඇසිමිලේෂන් and accommodation කියලා. ඇසිමිලේට් කියනවා කියලා කියන්නේ අපේ ළඟ තියෙන විවයන් පාවිච්චි කරන්න ඕනේ. ඇකොමඩේට් වෙනවා කියලා කියන්නේ අපි ඒකට අනුවර්තනය වෙන්න ඕනේ. ඒ කාර්ය දෙක කරගන්න පුළුවන් නම් අපි බේරෙනවා. ඕනම ඒකයි ඒ පරිණාමවාදීත් කියන්නේ survival of the fittest කියන එකේ තේරුම ඒකයි. එතකොට ඔය ඒ දෙක කරගන්න පුළුවන් වීමට තමයි මේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය වෙන්නේ. අපි ළඟ කුසලතා තියෙන්න ඕනේ, අපි ළඟ හැකියාව තියෙන්න ඕනේ, අපි ධනාත්මක වෙන්න ඕනේ, ධනාත්මක දේවල් කරන්න ඕනේ. කතා කරාට හරියන්නේ නැහැ. මාස්ක් එක දාන එක කරදරයක් වෙන්න පුළුවන්. මාස්ක් එකක් වෙනකොට දෙකක් දාන්න කියලා කියනවා. දුරස්ථභාවය තියාගන්න කියලා කියනවා. එතකොට අපි අත හොදන්න කියලා කියනවා. සැනිටයිසර් පාවිච්චි කරන්න කියලා කියනවා. මේ දේවල් වල පුරුදු කරගත්තොත් ඒ පුරුදු හරියට පාවිච්චි කරන එක මේ ව්‍යසනයෙන් අහු නොවි බේරෙන්න ඉඩ තියෙනවා. මේවා අපි පොඩ්ඩක් හරි අතහැරලා දැම්මොත් අපිට පෙනේවි අපි අපි අමාරුවේ වැටෙනවා. ඒක නිසා මේ යුගයේ ඒ වගේ යුගයක් මොල්තස් කියලා ජනගහන විද්‍යාඥයෙක් හිටියා. මොල්තස් කිව්වා ජනගහනයේ එක යුගයකදී වැඩි වෙන ආකාරයෙන් ගුණාත්මකව වැඩි වෙනවා කියලා මල්ටිප්ලයි වෙනවා කියලා කියන්නේ එකතු වෙනව නෙවෙයි මේ ගුණාත්මකව වැඩි වෙනවායි කියලා. මල්ටිප්ලිකේෂන් කියන එක කියන්නේ
දෙගුණයක් 3 ගුණයක් හදන්නේ. ඒක පේනවනේ. දැන් මගේ පරම්පරාවේ ගත්තොත් එහෙම මම 40 ගණන් වල ඉපදිලා තියෙන්නේ. එතකොට ওই 30 40 ගණන් වලින් පස්සේ විශේෂයෙන්ම 40 50 60 දශකයේ ඉපදිච්ච පවුල් අරගෙන ගත්තොත් ළමයි 10යි 9යි 8යි. ඒ අම්මලා තාත්තලා ඒ ළමයි සාර්ථකව හැදුවත් මේ කළා. එක ළමයෙක් හදාගන්න කොච්චර අමාරුද, ළමයි 10ක් හැදුවේ කියන අම්මෙක් කොච්චර ශ්‍රේෂ්ඨද. එතකොට එහෙම තිබුණ ජනගහනය මේ ඊට පස්සේ ආව යුගයේදී ළමයි 4ට විතර අඩු වුණා. 3ට 4ට අඩු වුණා. දැන් ළමයි 2ට 1ට අඩු වෙලා තියෙනවා. දැන් නමුත් ලෝක ජනගහනය බිලියන 7ක් පැන්නා. එතකොට ලෝකෙට දරන්න පුළුවන් ජනගහනයක් තියෙනවා. මෝල්ටස්ගේ න්‍යාය කියන්නේ ලෝකෙට දරන්න බැරි ජනගහනයක් ආවම ස්වභාව ධර්මය විසින් ඒ ජනගහනය විනාශ කරනවා කියලා. එදා මෝල්ටස්ගේ න්‍යාය ඉගෙන ගන්නකොට අපි ඒ ගැන hina වුණා. අපි ඒක ඉගෙන ගත්ත 1960 70 80 ගණන් වලදී. නමුත් අද මේ මොහොතේ මෝල්ටස්ගේ ක්‍රියාවලිය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා සමහරවිට මට හිතෙනවා. මොකද මම කාටවත් කියනවා ගිහිල්ලා මෝල්ටස්ගේ න්‍යාය බලන්න කියලා. මේ ජනගහනය පිළිබඳ මෝල්ටස් කියලා තියෙන දේවල්. ඉතින් ස්වභාව ධර්මය විසින් ලෝකෙට දරන්න බැරි තත්ත්වයට දැන් පරිසරය අපි විනාශ කරානේ. මේ ජනගහනය වැඩි වීමත් එක්ක සිදුවන්නේ පරිසරය අපි විනාශ කරා. අපි මිනිස්සු ගෙවල් හදන්නේ වගා කරන්න පුළුවන් ඉඩම්වල. එතකොට වගා කරන්න පුළුවන් ඉඩම් ටික ගියාම කණ්ඩ බොණ්ඩ දෙන්න මිනිස්සු මොකද කරේ? ඒ වෙනුවට අපි අර රසායනික පොහොරද රසායනික කෘමිනාශකද පාවිච්චි කරලා අස්වැනු වැඩ කරගන්න ක්‍රමයක්. මේ හැම එකක්ම මිනිස් පැවැත්මට පටහැනිව සිදුවෙච්ච සිදුවීම් මාලාවක්. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ගෝලීය මේ උෂ්ණත්වය වැඩි වීම. ඉතින් මේ ඔක්කොම දැන් වෙලා ඉවරයි. දැන් අපි ඒක අනිත් පැත්තට හරවන්න උත්සාහ කරනවා වගේම ස්වභාව ධර්මයක් මේක අනිත් පැත්තට හරවන්න උත්සාහ කරන වෙලාවක් වාගේ තමයි මම නම් දකින්නේ. මේ මම ওই පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මම ඔය ගැන කියවලා තියෙන නිතර විචාරශීලීව හිතන කෙනෙක් නිසා මම ওই ටික කිව්වේ. ලෝකයේ පැවැත්ම පිළිබඳ එහෙම දෙයක් තියෙනවා. මොකද මානව ඉතිහාසයේ අවුරුදු 6000යි. ඒ අවුරුදු 6000යි නෙවෙයි මානවය ඉඳලා තියෙන්නේ. දැන් මේ ළඟදී ඊයේ පෙරේදා අලුත් දකින්න ඇති අඟහරු ලෝකය ගැන කියලා තිබුණා. අඟහරු ලෝකේ විනාශ වෙලා තියෙන න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිඵලයක් තුළ වෙන්න පුළුවන් කියලා එක විද්‍යාඥයෙක් කියලා තියෙනවා. ඒ කියන්නේ අඟහරු ලෝකෙත් මිනිස්සු කලින් ඉන්න ඇති. දැන් මේවා ගැන හොයන්න පටන් ගත්තා විතරයිනේ. එතකොට ලෝකෙ මේ අපි විතරක් විශ්වයේ ඉන්නවා කියලා හිතන්නත් බෑනේ අපිට. ඉතින් මේවා හැම දෙයක් ගැනම අපි පුළුල් හිතන්න පුළුවන්. ඒ හිතන්නත් අපිට අධ්‍යාපනය ඕනේ නේද? ඇත්තටම අපි බොහොම පින්වන්තයි ඔබතුමා වගේ අධ්‍යාපනය හොඳින් හදාarලා ඒ වගේම හොඳ දැනුමක් තියෙනවා. ලෝකය ගැන ඒ අවබෝධය මේක හැමෝටම තියෙන විශේෂත්වයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වටිනාකම ඒ දැනුම අපිට කොයිතරම් වටිනවද කියන දේ එතුමා අද අපිට ඔප්පු කරා. ඉතින් ඒ නිසා ඉගෙනීම, අධ්‍යාපනය, පොතපත කියවීම, අපි තවදුරටත් ඉතිහාසය, අනාගතය ගැන මේ ලෝකය ගැන අවබෝධයෙන් ජීවත් වෙන එක මේ හැම දෙයක්ම ලැබෙන්නේ අධ්‍යාපනයත් එක්ක. ඉතින් ඒ නිසා අද මේ කතා කරපු දේවල් එක්ක අපි බලනකොට අපි ඉන්නේ බොහොම අසීරුතම කාලයක. ඉතින් ඒ හින්දා ඒ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන් නම් මේ අධ්‍යාපනයත් එක්ක ඉතින් මේ කාලය අමාරුවෙන් අපිට ගෙවා ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් ඒ අතරතුරේදී අධ්‍යාපනය කොහොම හරි අපේ දරුවන්ට මේ රටේ ඉන්න දරුවන්ට ලබා දෙන්නත් එතුමා ඇතුළු පිරිස සූදානම් වෙනවා, කටයුතු කරනවා නිරන්තරයෙන්ම. අපිට හරිම අපහසුයි එතුමාව සම්බන්ධ කරගන්නත්. ඉතින් ඒ තරම් කාර්යභාරයක් කරන එතුමා ඉතින් බොහොම කාර්යබහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලේකම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ආචාර්ය උපාලි එම් සේදර මහතාට ආයිබන් ඔබතුමාට. ඉතින් මේ කියපු තනතුරු වලට වඩා තව කිහිපයක්ම එතුමා විසින් හසුරවනවා. ඉතින් ඒ ගැන කියන්න ටිකක් දිග නිසා බොහොම කෙටියෙන් අපි එතුමාව හැඳින්වුවේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා නැවතත් ජයමග නාලිකාවත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට. එහෙනම් ඒ කියපු දේ ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔබට වටින්නේ නැති කියලා අපි ආයෙත් දවසක මුණ ගැහෙනවා අරුණෝදෙන් ජයමගට. එතකම් පරිස්සමෙන් අවධානයෙන් හැමෝම ඉන්න. ආයිබෝවන්.